සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පීඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධාරූප வாහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුණු අංක ප්‍රථමයෙන් සිරස්තල. පවතින නිරෝධහයන ඇඳිරි නීති කාල සීමාව ඔක්තෝබර් 1 වනදා දක්වා දීර්ඝ කෙරේ. වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන් සඳහා ෆයිසර් එන්නත ලබා දෙන්න රජය තීරණය කරයි. මෙරටත් සම්බුද්ධ ශාසනයත් නගා සිටුවීමෙහිලා මහාර්ග සේවයක් සිදු කළ අනකාරික ධර්මපාල ශ්‍රීමතාණන්ගේ 157 වන ජන්මදින සැමරුමාදායි. ඔන්ලයින් නිගැන්වීම් වල නිරත පාසල් ගුරුවරුන්ට සිදුවන බලපෑම් ගැන පැමිණිලි කරන්නයි පොලිසියෙන් දැනුම් දීමක්. කොවිඩ් එන්නත් නොගත් ප්‍රංශ සෞඛ්‍ය සේවකයින්ගේ වැඩ තහනම්. දිවයිනටම බලපැවැත්වෙන පරිදි පැනවූ නිරෝධහයන ඇඳිරි නීතිය එළඹෙන මස 1 වනදා දක්වා දීර්ඝ කෙරුණා. ඒ කොවිඩ් මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය අද දිනේ රැස් වූ අවස්ථාවේගත් තීරණයකට අනුවයි. පසුගිය මස 20 වනදා දිවයින මාවරණය වන පරිදි පැනවූ නිරෝධහයන ඇඳිරි නීතිය මෙම මස 7 වනදා ඉවත් කිරීමට නියමිත වුවද එය අවස්ථා කිහිපයකදීම යළිත් දීර්ඝ කිරීමට පියවර කරනු ලැබුවේ පවතින කොවිඩ් අවදානම සැලකිල්ලට ගනිමින්. ඒ අනුව නිරෝධහයන ඇඳිරි නීතිය එළඹෙන 21 වනදා ඉවත් කිරීමටයි නියමිතව තිබුණේ. කෙසේ වෙතත් අද දිනේ රැස් වූ කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකායේ තීරණයට අනුව එළඹෙන මස 1 වනදා සිකුරාදා අලුයම 4 දක්වා නිරෝධහයන ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මකයි. දැනට පවතින නිරෝධායන ඇඳිරි නීතිය එළඹෙන ඔක්තෝබර් 1 වන සිකුරාදා උදෑසන 4 දක්වා තවදුරටත් පවත්වාගෙන යාමට අතිගරු ජනාධිපතිතුමා විසින් අද පැවති කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීමේදී උපදෙස් ලබා දෙනු ලැබුවා. මෙහිදී විශේෂයෙන්ම මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ඉඩම් රිජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලවල සුළු වශයෙන් හෝ එම කාර්යාල පවත්වාගෙන යාමට අවසරයකුත් මේ අවස්ථාවේදී ලබා දුන්නා. මේ අතර නිරෝධහයන ඇඳිරි නීතිය හේතුවෙන් අපහසුතාවයට පත් පෞද්ගලික බස් හිමියන්ගේ බස් රථ 17000ක් සඳහා සහන පැකේජයක් ලබා දීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය දිලු මමුණුගම මහතා පවසනවා. අපි ලබන සතියේ සිට මේ සහන පැකේජය එයට ලබා දීමේ කටයුත්ත අපි ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන් බස් රථ හිමියන්ට අපි යම් ප්‍රමාණයක සහන ඇතුළත් සහන පැකේජයක් ලබලා දෙනවා. ඒ වගේම බස් රථ සේවකයින්ටත් බස් රථ 17000ක් සඳහා ලංකාවේ පෞද්ගලික බස් රථ අන්තර් පළාත් සහ පළාත් බස් රථ 17000ක් තියෙනවා. අපි සහන පැකේජ 17000ක් ලබලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ අන්තර්ගත වෙනවා නැවත මේ බස් රථ පාරට දැමීම සඳහා අවශ්‍ය සියලු දේවල් සඳහා අපි සහනාධාරයක් ලබලා දෙනවා. උදාහරණයක් ටයර් සඳහා, ලිහිසි තෙල් සඳහා, ඩීසල් සඳහා, බැටරි සඳහා, අමතර කොටස් සඳහා සහ ඉන්ෂුරන්ස් එක සඳහා යම් වටිනාකමකින් යුත් වවුචර් අපි මේකට ඇතුළත් කරලා තියෙනවා. වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන් සඳහා ෆයිසර් කොවිඩ් මර්ධන එන්නත ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. අවුරුදු 12ට වැඩි ආබාධ සහිත දරුවන් සඳහාද මෙහිදී ෆයිසර් එන්නත්කරණය සිදු කිරීමට තීරණය කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ. මේ අතර ඊයේ දිනේද මෙරටින් කොවිඩ් ආසාදිතින් 2000 ඉක්මවා වාර්තා වුණා. කොවිඩ් ආසාදිතින් 2271 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 4,98,694ක් දක්වා ඉහළ ගියා. එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් පෙරේතා සිදු වූ බවට ඊයේ තහවුරු කරන ලද කොවිඩ් මරණ 118ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාවද 118,817ක් දක්වා ඉහළ ගියා. මේ මොහොතේ වඩාත්ම පැහැදිලිව පේනවා රෝගීන් සංඛ්‍යාවෙත් ලොකු වෙනසක් අඩුවීමක් අපි දකිනවා. මේ අඩුවීමට සාපේක්ෂව අර දැඩි ලෙස රෝගාතුර වන රෝගීන් සංඛ්‍යාවත් සාපේක්ෂ අඩුවීමක් වෙනවා. ඒ හරහා මිය යන රෝගීන් සංඛ්‍යාවත් අඩුවීමක් වෙනවා.
ඒක තමයි ප්‍රධානම වශයෙන් මේකට දායක වෙලා තියෙන්නේ. නමුත් ඉදිරි කාල සීමාව තුළ අනිවාර්යයෙන්ම මම හිතනවා අපි රෝගීන් 100කට මිය යන සංඛ්‍යාව හැටියට සැලකිල්ලට ගත්තාම එවැනි තත්ත්වය ක්‍රමානුකූලව අඩු වුණොත් මම හිතනවා අන්න ඒක මේ එන්නත්කරණයේ ප්‍රතිඵලයක් හැටියට බොහෝ වෙලාවට අපිට දකින්න පුළුවන්. මේ අතර විදේශගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේදී PCR පරීක්ෂණයකට යොමු කර එම ප්‍රතිඵල අනුව පැය කිහිපයක් තුළ ඔවුන්ව කඩිනමින් නිවෙස් කරා යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ පැවති සාකච්ඡාවකදී තීරණය වී තිබෙනවා. ඒ අනුව දැනට කටුනායක ගුවන්තොටුපළෙහි ස්ථාපිත කර ඇති රසායනාගාරය තුළදී එම PCR පරීක්ෂණ කඩිනමින් සිදු කර හෝටල් නිරෝධායනයකින් තොරව ඔවුන්ව නිවෙස් කරා යැවීමටයි අපේක්ෂා කරන්නේ. පළවෙනියෙන්ම සංචාරක ව්‍යාපාරයට උන්නතිය පිණිස අපෙන් ගත හැකි සහ සෞඛ්‍ය අංශවල තිබෙන කරුණු කාරණාවලට මුල් තැන දෙමින් ඒ වගේම ඒහා සාපේක්ෂිතව සංචාරක ව්‍යාපාරයටත් ඒ තියෙන වටිනාකම තේරුම්ගෙන ඒ දෙක අතරේ තුලනතාවයක් ඇති කරමින් කටයුතු කරන්න තීන්දුව කරලා තියෙනවා. ඒ නිසා යම් වෙනස්කම් ඉදිරියේදී අපි දැනුම් දෙන්න. අපිට ඉදිරි සතිය තුල අපිට හැකියාව ලැබේවි ඒ පහසුකම කටුනායක ගුවන්තොටුපළදීම ලබා දීලා උන්ව හොටෙල් නිරෝධායනය ගෙනියන වෙනුවට ඔවුන් වැක්සින් දෙකම අරගෙන තියෙනවා නම් PCR එක නෙගටිව් නම් ඔවුන්ව ගෙදර යැවීමේ හැකියාව තියෙනවා. එන්නත් කරන ක්‍රියාවලිය යටතේ මෙරට වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන් සඳහා ෆයිසර් එන්නත ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. ජනාධිපති කාර්යසන්තන බලකාය තීරණය කරා වයස අවුරුදු 12ත් 19ත් අතර සංජානනීය ආබාධ සහ වෙනත් ආබාධ වලින් පෙළෙන දරුවන් සඳහා ෆයිසර් එන්නත ලබා දීම. ඒ කියන්නේ තැලසීමියා රෝගය වෙනත් උපතේ සිට ආබාධ වලින් පෙළෙන දරුවන්ට තමයි මේ අවස්ථාව හිමි වෙන්නේ. ඒ වගේම අවුරුදු 15ත් 19ත් අතර එසේ පසුවන අයට ෆයිසර් එන්නත ලබා දීමටත් තීරණය කෙරුණා. අවුරුදු 15ට අඩු දරුවන් උදෙසා එන්නත් ලබා දීම සඳහා මෙතෙක් නිර්දේශයක් ඉදිරිපත් වෙලා නැහැ. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී සලකා බලන්න නියමිතයි. මේ අතර චීනයේ නිෂ්පාදිත සිනොවැක් කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා මිලියනයක් මෙරටට පරිත්‍යාග කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ එන්නත් කරන ක්‍රියාවලිය තවදුරටත් පුළුල් කිරීම සඳහා එම එන්නත් ඔගය මෙරටට පරිත්‍යාග කරන බවයි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කළේ. මෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ පුද්ගලයන් 94651කට එන්නත් ලබා දී තිබෙනවා. ඒ අනුව සයිනෝෆාර්ම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 37623 දෙනෙකුට, දෙවන මාත්‍රාව පුද්ගලයන් 53017කට, ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 1049 දෙනෙකුට සහ එහි දෙවන මාත්‍රාව 535 දෙනෙකුට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. එසේම මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව 1675 දෙනෙකුටත්, දෙවන මාත්‍රාව 95 දෙනෙකුටත් ලබා දී තිබෙනවා. ඇස්ට්‍රසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව 604 දෙනෙකුට ලබා දී ඇති අතර දෙවන මාත්‍රාව ලබාගත් පුද්ගලයන් සංඛ්‍යාව 50ක්. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 57101ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 4,29,776ක් ලෙසයි. කොවිඩ් මර්ධන එන්නත් ලබා නොගත් සෞඛ්‍ය සේවකයන් පිරිසකගේ වැඩ තහනම් කිරීමට ප්‍රංශ රජය තීරණය කර තිබෙනවා. කොවිඩ් මර්ධන එන්නත් ලබා නොගත් සෞඛ්‍ය සේවකින් 3000කට අධික පිරිසක් වැඩ තහනමට ලක් කිරීමට ප්‍රංශ රජය තීරණය කර තිබෙනවා. එමෙන්ම ප්‍රංශයේ මිලියන 2.7ක් වූ සියලු සෞඛ්‍ය සේවකීන්ට කොවිඩ් මර්ධන එන්නත්කරණය අනිවාර්ය කරමින් එරට රජය නව නීතියක් හඳුන්වා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සැප්තැම්බර් මාස 15 වන දිනට පෙර සියලු සෞඛ්‍ය සේවකීන් කොවිඩ් මර්ධන එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා ගත යුතු අතර එසේ නොමැති සියලු පුද්ගලයන් සිය රැකියාවෙන් ඉවත් විය යුතු බවද ප්‍රංශ ජනාධිපතිවරයා මීට පෙර ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව එම දිනේ වන විට එන්නත්කරණයට ලක් නොවූ සෞඛ්‍ය සේවකීන් 3000කට අධික පිරිසක් මෙලෙස තාවකාලික වැඩ තහනමකට ලක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ඉතාලියේ සියලු අංශවල සේවකීන්ට සේවා ස්ථාන වෙත වාර්තා කිරීමේදී කොවිඩ් වෛරසයෙන් ආරක්ෂිත බවට වන ග්‍රීන් කාඩ් පතක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබෙනවා. ඒ අනුව කොවිඩ් මර්ධන එන්නත් කරන කාඩ් පත සහ වෛරසය ආසාදනය වී නොමැති බවට වන සහතිකයක් හෝ ආසාදිතව සිට සුවය ලැබූ බවට වන ලියවිල්ලක් රාජකාරියට වාර්තා කිරීමේදී අනිවාර්ය කිරීමටයි ඉතාලි රජය තීරණය කර ඇත්තේ.
සියලුම සේවා ස්ථානවල සේවකින් සඳහා බල පැවැත්වෙන එම නියෝගය ලබන ඔක්තෝබර් මාස 15 වනදා සිට ක්‍රියාවට නැංවීමට නියමිතයි. එවැනි නියෝගයක් ප්‍රකාශයට පත් කළ පළමු යුරෝපා රට බවට ඉතාලිය පත්වන අතර එමගින් එන්නත් කරන වැඩපිළිවෙල ශක්තිමත් කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. මෙවන විට ඉතාලියේ දුම්රිය ස්ථාන සිනමා ශාලා අපන ශාලා හා කායවර්තන ස්ථාන යන ආදියට පිවිසීමේදී එන්නත්කරණය සිදු කළ බවට වන ග්‍රීන් කාඩ් පත අනිවාර්ය කර ඇති බවයි රට මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ගත වූ දිනේ ලොව වැඩිම කොවිඩ් ආසාදිතින් සහ මරණ ඇමරිකාවෙන් වාර්තා වී තිබෙනවා. ඒ අනුව වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 1,51,871ක්. එමෙන්ම රට මාධ්‍ය වාර්තා කළේ එරටින් ගත වූ දිනේ නව කොවිඩ් මරණ 1,871ක් වාර්තා වී ඇති බවයි. මේ වන විට ඇමරිකාවේ රෝහල් පද්ධතියට දරාගත නොහැකි මට්ටමින් කොවිඩ් ආසාදිතින් රෝහල්ගත වීම හේතුවෙන් අර්බුදකාරී තත්ත්වයක් පැන නැගී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. රට දැය සමය නගා සිටුවීමෙහිලා මහාර්ග සේවයක් සිදු කළ අනකාරික ධර්මපාල ශ්‍රීමතාණන්ගේ 157 වන ජන්මදින සැමරුම අදට යෙදී තිබෙනවා. මේ වෙනුවෙන් අප තබන සටහන. අනකාරික ධර්මපාල නාමේ පින්සාර ලංකාදරණීය සංස්කෘතියත් සම්ප්‍රදායත් නිරන්තරයෙන් රැකගත් දේශ දේශාන්තරයෙහි සුපතල නාමයක් විය. එකී ලංකාදරණීය විදෙස් ආධිපත්‍යයට නතු වන විට සිංහල ජාතියත් සම්බුද්ධ ශාසනයත් රැකගැනීමෙහිලා බිහි වූ යුග පුරුෂයෙකුගේ උත්තුංග නාමය අදටද සිහි කැඳවන නාමයක් විය. වර්ෂ 1864 සැප්තැම්බර් මාස 17 වන දින උපත ලැබූ ධර්මපාල ශ්‍රීමතාණන් කුඩා කල නම් දරුවේ දොන් ඩේවිඩ් හේවාවිතාරණ ලෙසයි. එතුමන් උපත ලැබූ වකවානුව වන විට ඉංග්‍රීසින් විසින් 1815 දී ලක්දිව සපුරා යටත් කරගෙන වසර 50කට ආසන්නය. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යන යටත් විජිතවාදීන්ගේ බලපෑමට වසර 100 ගණනක් නතුවීම හේතුවෙන් දේශපාලනික, ආගමික, ආර්ථික, සමාජීය සහ සදාචාර යන සෑම අංශයකින්ම ශ්‍රී ලාංකිකයන් මේ අවධියේදී පරිහානියට පත්ව සිටියහ. එසේ නමුදු ශ්‍රී සද්ධර්මයෙහි අකාලික සත්‍යතාවය ප්‍රකට කරමින් බුදු දහමේ යශෝ කීර්තිය දසත පතුරවමින් හෙළ පොදුනුවන් විසින් විජයග්‍රහණය කළ සුප්‍රකට පානදුරාවාදය සෙන්පති හෙන්රි ස්ටිල් ඕල්කට්තුමා මෙරටට කැඳවන්නට සමත් විය. අමරිකන් ජාතික ඕල්කට්තුමාත් රුසියන් ජාතික බ්ලැවැට්ස්කී මැතිනියත් ගාල්ල විජයානන්ද පිරිවෙනේදී තිසරණ සරණගත උපාසක උපාසිකාවන් වීමෙන් අනතුරු ඇරඹී බෞද්ධ පුනරුත ව්‍යාපාරය ඩේවිඩ් හේවාවිතාරණයන්ගේ දිවි මගෙහිද හැරෝම් ලක්ෂයක් බවට පත්විය. එවක් පටන් දේශහිතයිශී පරපුරක් තනනුරිසියෙන් සිය දේශමාමක අදහස් ආකල්ප ශ්‍රී ලංකා සාරභූමිය පුරා පැතිර යන්නට විය. එම යටත් විජිත යුගයේ ලාංකිකයෙකුට ලද හැකි උසස්ම තනතුරක් වූ අධ්‍යාපන දෙපාර්තමේන්තු ලිපිකරු තනතුරෙන් දසූ හෙතෙම 1836 දී පරම විඥානාර්ථ සමාගමට සම්බන්ධ විය. එම සමාගමේ බෞද්ධ අංශයේ ප්‍රධාන ලේකම් ලෙසත් සරසවි සඳරැස පුවත්පතේ හා බෞද්ධ යන්ත්‍රාලයේ කළමනාකරු ලෙසත් බෞද්ධ පාඨශාලාවල කළමනාකරු ලෙසත් බෞද්ධ ආරක්ෂක සභාවේ සහකාර ලේකම් ලෙසත් අප්‍රතිහත ධෛර්යයෙන් දිවා රෑ නොබලා වෙහෙසෙමින් අනුපමේය සේවාවක් සිදු කළා. 1885 වසරේදී ගෘහස්ත ජීවිතය සිය පරාර්ථකාමී ජාතිහිතයිශී ශාසනික ප්‍රබෝධී අභිමතාර්ථයන්ට බාධාවක් පැවින් මාපිය ආශිර්වාදය ඇතිව ඩේවිඩ් හේවාවිතාරණයන් අනගාරික දිවියට පිවිස පාරිශුද්ධ බ්‍රහ්මචාරී දිවියක් ඇරඹීය. එතැන් පටන් ධර්මපාල නම් ආර්ය නාමය භාවිතා කරමින් අනගාරික ධර්මපාල නමින් කීර්තිගුණ ഘോഷාව දසත විහිදු විය. බුද්ධ ගයාවෙහි පමණක් නොව සමස්ත දඹදිවම සම්බුද්ධ ලෝකයෙන් ඒකාලෝක කිරීමෙහි ධර්මපාල ශ්‍රීමතාණන් නිරත විය. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් සිංහල ජාතිය උදෙසා සිදු කළ මහානීය මෙහෙය නම් අධිරාජ්‍ය ගැති පරාදීන චින්තනයෙන් මුදවා සිංහල ජාතියට සිය ප්‍රෞඩ ඉතිහාසයත් අභිමානවත් හෙළ පරපුරේ යශෝරාවයත් සිහිකරදී අදීන ජාතියක් බිහි කිරීමට කළ දැවැන්ත ආකල්පමය පරිවර්තනයයි. නිම කළ නොහැකි මහාර්ග සේවාවන් රැසක් සිදු කළ ධර්මපාල ශ්‍රීමතාණන් සිරි දේවමිත්ත ධම්මපාල නමින් උතුම් පැවිදි දිවියට දෙළඹුණි.
එතුමන් බලාපොරොත්තු පරිද්දෙන්ම සිංහල ජාතියත් සම්බුද්ධ ශාසනයත් උද්දීපනයට පත් කරවා ගෞතම සම්බුද්ධ සංදේශය ලොව පුරා පතුරවා හැරිය යුතුයි. අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන්ගේ හෘදයාංගම වදන් පෙළක් වූ සිංහල ජාතිය සුරකේවා සම්පුදු සසුන බැපලේවා යන්න වචනාර්ථයක් වන්නේ එවිටය. අනගාරික ධර්මපාල නාමේ මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුවරුන්ට බලපෑම් සිදු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ඍජුවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හැකි බව පොලිස් මූලස්ථානය පවසනවා. මේ අතරියේ පස්වරුවේ ගුරු විදුහල්පති වෘත්තීය සංගම අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සමග කළ සාකච්ඡාවන්ද විසඳුමකින් තොරව අවසන් වී තිබෙනවා. වැටුප් විෂමතා ගැටලුව විසඳා ගැනීම සඳහා වර්ජනයේ නිරත ගුරු විදුහල්පති වෘත්තීය සංගම් ඊයේ පස්වරුවේ අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සමග කළ සාකච්ඡාවද අසාර්ථක වූ බව ලංකා ගුරු සංගමේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළා. අධ්‍යාපන ලේකම්තුමාට පැහැදිලිවම අපේ වැටුප් ගැටලුවට විසඳුමක් ලබා දෙන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. අවසානයේදී ගත්ත තීන්දුව තමයි අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත් වෙලා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමතුමාත් සමග සාකච්ඡාවක් ලබාගෙන මේ ගැටලුවට විසඳුමක් ලබා දෙනවා කියන එක තමයි අන්තිම තීරණය. අධ්‍යාපන ලේකම්වරයාට තොරන් දුනා මේක අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත් පාර්ශව කරුවෙක් වෙලා මෙම සාකච්ඡාවක් කරලා තීන්දුවක් ගන්න එක තමයි අවසාන තීරණය. ඇත්තටම දැන් 7 වෙනි මාස 30 වෙනිදා තමයි කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගත්තේ අපේ මේ වැටුප් ගැටලුවට විසඳුමක් ලබා දෙන්න ඇමති අනු කමිටු වාර්තාවක් දැම්මේ. එතකොට දැන් ඒක පැහැදිලි කරන්න තමයි අද සාකච්ඡාවක් ඇඳෙන්නේ. ඒ වගේම අපි දන්නවා ඊයේ වෙනකොට අපි උසස් පෙළ සහ ශිෂ්‍යත්ව ආයුධපත් ඉදිරිපත් නොකිරීමේ ක්‍රියාමාර්ගය අපි ඉන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන්ත් අවසාන තීරණයක් ලබා දුන්නේ නැහැ. ඔවුන් කියන්නේ දැන් මේ සම්බන්ධ මේ ගැටලුව විසඳුනොත් මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි කියන එක අපි දන්නවා පාසල් ආරම්භ කරන්න නියමිතයි. මේ සියලු දේවල් ක්‍රියාත්මක වෙන්නේ යම් කිසි විදිහක මේ ගැටලුවට විසඳුමක් ලැබුණොත් පමණයි. මේ වන විට රට පුරා මතුවලා තිබෙන විවිධ කරුණු පිළිබඳව අපි සාකච්ඡා කළා. මේ වෙනකොටත් විදුහල්පතිවරුන්ට ගුරුවරුන්ට සිදු කරන විවිධ බලපෑම් විශේෂයෙන්ම සමහර පරිපාලන නිලධාරීන්ගේ පැත්තෙන් කරන බලපෑම් ඒ වගේම මොඩියුල් කිරීමේදී සිදු වෙලා තිබෙන බලපෑම් ඒ වගේම සංවෘත සේවාවක් කිරීම සම්බන්ධයෙන් වන යම්කිසි මාර්ග සිතීමක් හදන්න ඕන කියන එක සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා. එසේ වෙතත් අවසන් විසඳුමකින් එකතාවකින් තොරව තමයි අද සාකච්ඡාව අවසන් වුණේ. ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව මුල් කර ගනිමින් ආරම්භ කර ඇති ඔන්ලයින් ඉගැන්වීම් වලින් ඉවත් වීම ඇතුළු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අදට දින 67ක්. මේ අතර මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුවරුන්ට එම ඉගැන්වීම් කටයුතු නොකරන ලෙසට යම් පාර්ශවයක් විසින් තර්ජනය කරන්නේ නම් ඒ පිළිබඳව ඍජුවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හැකි බව පොලිස් මූලස්ථානය පවසනවා. ඊට අමතරව 119 දුරකථන අංකයට හෝ ළඟම පිහිටි පොලිස් ස්ථානවලට මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේ හැකියාව පවතිනු ඇති. එම පැමිණිලි සම්බන්ධයෙන් නොපමාව නිවැරදිව හා ඉතා තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් පොලිස්පතිවරයා වෙත සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් දී ඇති බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. මේ වර්ජනයට සහභාගී වෙන බොහෝ ගුරුවරු ඊට සහභාගී වෙන්නේ ස්ව කැමැත්තෙන් නොවේ. කාගේවත් බල කිරීමකට. සමහර ගුරුවරු තවමත් මේ වර්ජනයට සහභාගී නොවි දරුවන්ට උගන්වනවා. ඉතින් එයාට කවුරුන් හෝ තර්ජනය කර තිබ්බොත් යම් වෙනත් බලපෑමක් කර තිබ්බොත් ඔවුන්ට ආයේ කිසිම සමාවක් දෙන්නේ නැහැ. එයාට මං ඊටාම ඕනෑකමෙන් කියනවා දරුවන්ට දැන් උගන්වන ගුරුවරුන්ට කිසිම තර්ජනයක් කරන්න එපා. තර්ජනය කර තිබ්බොත් අපි එයාට කිසිම සමාවක් දෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් Tamanට බලපෑමක් කරනවා නම් Tamanට තර්ජනය කරනවා නම් 118ට හෝ 119ට කතා ගන්න අපි වහාම මේ පුද්ගලයන් හොයාගෙන ඊටාම තදින් නීතිය ක්‍රියාත්මක කරනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රය තුළ ආරක්ෂක අවදානමක් ඇති බවට පැතිරෙන කටකතා මුළුමනින්ම අසත්‍ය බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. විද්‍යුත් තැපෑල මගින් ලැබුණු යම් ව්‍යාජ තොරතුරක් පදනම් කරගෙන කටුනායක ගුවන් තොටුපළේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවදානමක් ඇති බවට කටකතා පැතිරෙමින් පවතින බවයි එම මහතා සඳහන් කළේ.
ඒ සම්බන්ධයෙන් මේ වන විටත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. ගුවන්තොටුපළේ ආරක්ෂාව මෙන්ම මගින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති අතර ආරක්ෂාව සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගන්නා ලෙස ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. විදුලි සැපයුම වෙනුවෙන් විදුලි බල මණ්ඩලයට රුපියල් බිලියන 44ක හිඟ මුදලක් අය විය යුතු ඇති බව විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළා. කෙසේ වෙතත් විදුලිය කපාදු කිරීමෙන් ජනතාව අපහසුතාවට පත් කිරීමට මේ දක්වා පියවරගෙන නොමැති බවයි ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ. පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ බොහෝ පිරිස් බිල්පත් ගෙවීම පැහැර හැර ඇති අතර එලෙස බිල්පත් නොගියුවන්ගේ විදුලි කප්පාදුවට මෙතෙක් රජය කටයුතු කර නොමැති බවද අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා. කෙසේ වෙතත් එය තවදුරටත් සිදු කළ නොහැකි බවටයි අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ. දිලීර රෝගයක් සහ පණු රෝගයක් හේතුවෙන් රාජාංගනීය ප්‍රදේශයේ මුං ගොවීන් දැඩි ලෙස අසරණ තත්ත්වයට පත්ව තිබෙනවා. මේ හේතුවෙන් වගාවන් විනාශ වීමේ අවධානමක් මතු ඇති බවයි එම ගොවීන් පවසන්නේ. මේ වන තෙක් බලධාරීන්ගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු කර නොමැති බවත් වෙළඳ පොලේ පවතින කෘෂි රසායන හිඟේ හේතුවෙන් රෝග පාලනයද අසීරු වී ඇති බවයි ගොවීන් චෝදනා කරන්නේ. නකල්ස් කඳුවැටියේ මිනිපේ බෑවුම් ප්‍රදේශයේ ස්ථාන 3ක ලැව් ගිනි හටගෙන තිබෙනවා. මෙම ගිනි ගැනීම් තත්ත්වය විශාල වශයෙන් පැතිර යමින් පවතින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. දින දෙකක් පුරා පැතිරෙමින් පවතින මෙම ගින්න වහා පාලනය නොකළහොත් දැඩි පරිසර හානියක් සිදු විය හැකි බවද ප්‍රදේශවාසීන් පවසනවා. යහපත් සමාජයක් වෙනුවෙන් ක්‍රියාත්මක වන ලකුණු ක්‍රමවේදයක් ගැනයි මේ කියන්නේ. මූල්‍ය ආයතනයකින් අයක් අයුතුම් කිරීමේදී අපේ අතීත මූල්‍ය තොරතුරු පරීක්ෂා කිරීම සාමාන්‍ය දෙයක් වගේම ඒ එක්තරා විදිහක සමාජ ලකුණු ක්‍රමවේදයක්. ඉතින් මූල්‍ය කටයුතුවලදී විතරක් නෙවෙයි පුරවැසි අවශ්‍යතාවයක් සඳහා සමාජ ලකුණු ක්‍රමවේදයක් අනුගමනය කිරීමෙත් හැකියාවක් තියෙනවා. ඒට හොඳම උදාහරණය හමු වෙන්නේ චීනයේ. මූල්‍ය ආයතනයක අපි දකින ඉහත සරල සංකල්පය පියවර කිහිපයකින් ඉදිරියට ගෙන යාමේ පසුබිමක් චීනය සකසමින් ඉන්නවා. පුරවැසියෙකුගේ විශ්වාසය තක්සේරු කිරීමේ අරමුණින් පුද්ගලයෙකුගේ හැසිරීම් රටා බොහොමයක් ආවරණය වන පරිදි මෙම සමාජ ලකුණු ක්‍රමවේදය සකසන්නේ. මේ සමාජ ලකුණු ක්‍රමවේදය ක්‍රියාත්මක වෙන්නේ දත්ත පදනම් කරගත් ඩිජිටල් නිරීක්ෂණ පද්ධතියක් විදිහට. විවිධ ප්‍රභවයන්ගෙන් දත්ත රැස් කිරීමෙන් පස්සේ ඒවා සමූහනය කිරීම හා විශ්ලේෂණය කිරීමෙන් පුද්ගලයන් සහ සමාගම් යන ආකාර දෙකටම ලකුණු සම්පාදනය කෙරෙනවා. එහිදී සෑම පුරවැසියෙකුටම තමාටම සුවිශේෂී වූ කේතයක් ලැබෙන අතර එමගින් පුරවැසියාගේ කල් ක්‍රියාව අනුව එකතු කරගත් ලකුණු දැනගන්න පුළුවන්. චීනයේ සමාජ ලකුණු ක්‍රමවේදය ක්‍රියාත්මක වන අන්දම බොහෝ දුරට රහසිගත බවත් ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. පුද්ගල මට්ටමින් සැලකීමේදී අයහපත් ලෙස හැසිරෙන පුද්ගලයන්ගේ ලකුණු මට්ටම පහළ යෑමක් සිදු වෙනවා. අයහපත් හැසිරීම් අතරට නීතිකරුක නැතිව රිය පැදවීම, දුම්පානය තහනම් කළ ස්ථානවල දුම්බීම, පමණට වඩා පරිගණක ක්‍රීඩා මිලට ගැනීම හා ඒ ක්‍රීඩා කිරීමට වැඩි කාලයක් ගත කිරීම, ව්‍යාජ ප්‍රවෘත්ති අන්තර්ජාලයට ඇතුළත් කිරීම, නිරර්ථක දේවල් මිලට ගැනීම සඳහා මුදල් නාස්ති කිරීම හා ඒවා සමාජ මාධ්‍යවල පළ කිරීම, ණය සහ බිල්පත් ගෙවීම ප්‍රමාද කිරීම වැනි දේ ඇතුළත් වන බව සඳහන්. ගැටලුව වෙන්නේ ඉහත සඳහන් නැතැම් දේවල් පුද්ගල මට්ටමින් නිරීක්ෂණය කරන්නේ කොහොමද කියලා. සමාජ ලකුණු ක්‍රමවේදය ක්‍රියාත්මක වන අන්දම සම්පූර්ණයෙන් නිරාවරණය වී නොමැති බව ඇතැම් මාධ්‍ය පවසන්නේ ඒ නිසා වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අයහපත් ක්‍රියා සිදු කළොත් ව්‍යාපාරික පන්තියේ දුම්රිය ප්‍රවේශපත්‍ර ලබා ගැනීම හා හොඳම හෝටල් පහසුකම් ලබා ගැනීම වැනි සුකෝපභෝගී තේරීම් සීමා කෙරෙනවා. ගුවන් ගමන් තහනම් කිරීම, අන්තර්ජාල වේගය අඩු කිරීම, අධ්‍යාපනය ලැබීමේදී හොඳම ආයතනය වෙත ප්‍රවේශ වීමේ ගැටලු වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. මේ ක්‍රමයට අනුව 2018 වර්ෂය අවසාන වන විට ගුවන් ගමන් වාර මිලියන 17.5ක් මිනිසුන්ට තහනම් කරලා තියෙනවා. පාලන තන්ත්‍රය පැනවූ නීති අනුගමනය කිරීමෙන් ලකුණු මට්ටම ඉහළ තමාගත් පුද්ගලින්ට ප්‍රතිලාභ ලබා දෙන්නත් අමතක කරලා නැහැ. හොඳ ලකුණු ප්‍රමාණයක් ඇති පුද්ගලයෙකුට යුරෝපය වැනි පෙදෙස්වලට සංචාරය කිරීමේ පහසුකම් වේගවත් කිරීම දැනටමත් සිදුවන බව සඳහන්. ඒ වගේම හොඳ ලකුණු ප්‍රමාණයක් ලබා ගත්තොත් මුදල් තැන්පතුවක් නොගෙවාම හෝටලයක් වෙන් කරවා ගැනීමේ පහසුකම් ලැබෙනවා. ඉතින් සමාජ උන්නතියට මේ වගේ දෙයක් ක්‍රියාත්මක කළොත් හොඳද නරකද? පිළිතුරු ඕනේ ඔබෙන්.
හෙට සැප්තැම්බර් 18 වනදා. කොළඹ යුගයේ සුප්‍රකට කවියෙකු මෙන්ම සාහිත්‍යදරයෙකු ජී.එච්. පෙරේරා මහතා අභාවක් ප්‍රාප්ත වී ඇත්තේ 1948 සැප්තැම්බර් මාස 18 වන දිනයි. බ්‍රිතාන්‍ය හමුදා විසින් මඩකලපුව යටත් කොටගෙන ඇත්තේ 1975 වර්ෂයේ සැප්තැම්බර් මාස 18 වන දිනයි. අමරිකානු ජාතික කර්නල් ජෝ කිඩින්ගර් විසින් අට්ලාන්තික් සාගර හරහා ප්‍රථම ඒකපුද්ගල බැලුම් තරණය සිදු කර ඇත්තේ 1948 වර්ෂයේ හෙටවැනි දිනකයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.